සියලුම දරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපි පටන් ගන්න යන්නේ 6 වෙනි පාඩම කාලය කියන පාඩම. ඒකේ කාලේ මයින ඒකක මොනවාද කියලා තමයි අපි මුලින්ම කතා කරන්න යන්නේ. හරි. අපි මුලින්ම බලමු කාලේ මයින ඒකක. අපි මේ වෙනකොටත් දන්නවා කාලේ මයින්නේ මොන ඒකක වලින්ද කියලා. අපි දන්නවා තත්පර, මිනිත්තු, පැය, දින, මාස, අවුරුදු, දශක, සියවස් ඔය වගේ ඒකක වලින් තමයි අපි කාලය මනින්නේ. එතකොට 6 වසරේදී ඉගෙන ගත්තා කාලය මනින ඒකක අතර තත්පර, මිනිත්තු, පැය, දින, මාස කියන ඒකක වර්ග මේ වෙනකොට අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ පාඩමේදී අපි ගොඩක් කතා කරන්න යන්නේ දශක, සියවස්, සහස්ත්‍ර කියන ඒකක වලින් කොහොමද කාලය මනින්නේ කියලා. හරි. එතකොට අපි දන්නවා තත්පර, මිනිත්තු, පැය. මෙන්න මේ වගේ ඒකක මනින්න අපි භාවිතා කරන ඔරලෝසුව. එතකොට දින, මාස, සති, අවුරුදු වගේ ඒකක මනින්න භාවිතා කරනවා දින දර්ශනය. දින දර්ශනය. හරි. එතකොට අපි බලමු මේ එකිනෙකට තියෙන ඒකක අතර තියෙන සම්බන්ධතාවය. ඒ කියන්නේ තත්පර 60ක් එකතු වෙලා මිනිත්තු එකක් හැදෙනවා. මිනිත්තු 60ක් එකතු වෙලා පැය එකක් හැදෙනවා. පැය 24ක් දින එකයි. ඔය වගේ තියෙනවා කාලය මයින මේ ඒකක අතර සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය අපිට මතක තියෙන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් මේ වෙනකොටත් අපි දන්නවා. හරි. බලමුකෝ. අපි දන්නවා තත්පර 60ක් එකතු වෙලා මිනිත්තු එකක් හැදෙනවා. ඊට පස්සේ මිනිත්තු 60ක්. මිනිත්තු 60ක් එකතු වෙලා පැය එකක් හැදෙනවා. පැය 24ක් අපි දන්නවා දින එකයි. කියන්නේ එක දිනයකට තියෙන පුතේ පැය 24යි. හරි දින එකයි. අපි දන්නවා දින 7ක්. දින 7ක් සති එකයි. සති 4ක් එකතු වෙලා තමයි මාසයක් හැදෙන්නේ. මාස එකයි. එහෙම නැත්නම් දින වලින් ගත්තොත් දින 30ක් අපි මාසයයි කියලා සලකනවා. හරිද? සති 4ක් එකතු වෙලා දැන් මාස එකක් හැදෙනවා. ඊට පස්සේ මාස කීයක්ද? මාස 12ක් එකතු වෙලා තමයි අවුරුද්දක් හැදෙන්නේ. අවුරුදු එකයි. එහෙම නැත්නම් අවුරුද්දකට තියෙන මාස 12යි. ඊට පස්සේ පුතේ අවුරුදු 10ක කාලය. අවුරුදු 10ක කාලයට අපි කියනවා දශකයක් කියලා. දශක එකයි. අවුරුදු 10ක් දශක එකයි. ඊට පස්සේ පුතේ අවුරුදු 100ක කාලයක්. අවුරුදු 100ක කාලයකට අපි කියනවා සියවසක් කියලා. සියවස් එකයි. ශතකය කියලාත් කියනවා. ඊට පස්සේ අවුරුදු 1000ක කාලයක්. අවුරුදු 1000ක කාලයකට අපි කියනවා සහස්ත්‍ර එකයි කියලා. සහස්ත්‍ර එකයි. අපිට මේක මතක තියෙන්න ඕනේ. දැනටමත් මේක මතකයි. තත්පර 60ක් මිනිත්තු එකයි, මිනිත්තු 60ක් පැය එකයි, පැය 24ක් දවස් එකයි, දින 7ක් සති එකයි, සති 4ක් මාස එකයි, දින 30ක් මාස එකයි, මාස 12ක් අවුරුදු එකයි, අවුරුදු 10ක් දශක එකයි, අවුරුදු 100ක් සියවස් එකයි, අවුරුදු 1000ක් සහස්ත්‍ර එකයි. මේ ටික මේ වෙනකොටත් දන්නවා. හරි. අපි ඊළඟට බලමු දිනයක් කියන්නේ මොකක්ද කියලා. හරි. මේ උදාහරණය බලන්නකො දිනයක්. අපි ගත්තොත් අද දවස නැත්නම් මේක බලන්නකො 2022 7යි 7 වෙනි දින. 2022 7යි 7 වෙනි දිනය. මේ දිනයට අයිති වෙන කාලය මොකද්ද? දිනය මේ දිනේ කියන්නේ 2022 7යි 7 වෙලාව
මේ දවස පටන් ගන්න එක කීයටද? පැය 24 වල සමත වේලාවෙන් ගත්තොත් එහෙම 0.2යි 32යි 0.2යි. කොහොමද ලියන්නේ නේද? මේ වෙලාවේ ඉඳලා 2022 7යි 7 වෙලාව 24යි 32යි දක්වා. එතකොට 2022 7යි 7 දිනය කියන දිනයට අයිති වෙන වෙලාව ගත්තොත් 2022 7යි 7 වෙනිදා මධ්‍යම රාත්‍රී 12. මධ්‍යම රාත්‍රී 12 අපි ලකුණු කරන්නේ 0.4කින්. මැදට 32 තියෙනවා. මධ්‍යම රාත්‍රී 12 ඉඳලා ඒ දවසේ මධ්‍යම රාත්‍රී 12 දක්වා. නේද? 2022 7යි 7 වෙලාව ඔන්න පටන් ගන්නවා රෑ 12ට පටන්ගෙන උදේ වෙලා 12 වෙලා හවස් වෙලා ඒ දවසේ රෑ 12 වෙනකොට ඒ කියන්නේ පැය 24 වෙනකොට ඔන්න 7යි 7 කියන දිනය ඉවර වෙනවා. දිනයක අවසාන වේලාව කියලා කියන්නේ ඊළඟ දවසේ ආරම්භක වේලාව වෙනවා. ඒ කියන්නේ 7යි 7 වෙලාව 24 කියන වෙලාව 24 රෑ 12 වෙනකොට පහවදා උදේ ලැබෙනවා. ඒ කියන්නේ 0.2යි 32 වෙන වේලාව ලැබෙනවා. ඒ කියන්නේ කවදද? 7යි 7 දිනේට පස්සේ දිනේ 8 වෙනිදා. 7යි 8 වෙනි දිනය ආරම්භක වේලාව බවට පත් වෙන්නේ 7යි 7 කියන දවසේ අවසාන වේලාව. එහෙනම් දිනයක අවසාන වේලාව ඊළඟ දිනය ආරම්භක වේලාව බවට පත් වෙනවා. එක දිනයක අවසාන වේලාව ඊළඟ දිනයේ ආරම්භක වේලාව බවට පත් වෙනවා. හරි. මේක මතක තියාගන්න ඕනේ වැදගත් කාරණයක්. හරි. අපි ඊළඟට බලමු අවුරුද්දක් කියන්නේ මොකක්ද කියලා. වර්ෂයක්. පුතේ වර්ෂයක් අපි ගත්තොත් එහෙනම් 2022 වර්ෂයට ගන්න කාලය මොකද්ද? අපි ගන්න වෙන්නේ 2022 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2022 12 වෙනි මාසය. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 31 දක්වා කාලය. දෙදස් 22 ජනවාරි 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය 2022 වර්ෂයයි. එතකොට අපිට දිනයක් වෙන් කරලා අඳුර ගන්නත් වර්ෂයක් වෙන් කරලා අඳුර ගන්නත් නැත්නම් දිනයකට අයිති වෙන කාලය වර්ෂයකට අයිති වෙන කාලය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරි. එතකොට ඊළඟට බලමු අපි දන්නවා වර්ෂ වශයෙන් කාලය මයින්කොට අපි සමහර ආගමික ශාස්ත්‍රවරුන්ගේ උපත හරි විපත හරි සිද්ධ වෙච්ච කාලය පිළිබඳ පදනමක් ගන්නවා. අපි ගත්තොත් එහෙම වර්ෂ කාලය මයින්ඩ් අපි භාවිතා කරන ක්‍රිස්තුස් වහන්සේගේ උපත. අපි ගත්තොත් කිතු උපත භාවිතා කරනවා. වර්ෂ වශයෙන් කාලය මැනීමට කිතු උපත භාවිතා කරයි. වර්ෂ වශයෙන් කාලය මැනීමට කිතු උපත භාවිතා කරයි. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පස්සේ තියෙන වර්ෂ එහෙම නැත්නම් අවුරුදු අපි සලකන්නේ ක්‍රිස්තු වර්ෂ විදියට. ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර වර්ෂ සලකන්නේ ක්‍රිස්තු පූර්ව විදියට. මේක තමයි අන්තර්ජාතික සම්මුතිය බවට පත් වෙලා තියෙන්නේ. අපි ගත්තොත් එහෙම කිතු
උපතට පසු වර්ෂ කිතු උපතට පස්සේ තියෙන අවුරුදු අපි ක්‍රිස්තු වර්ෂ කියලා භාවිතා කරනවා. කිතු උපතට පෙර වර්ෂ අපි ක්‍රිස්තු පූර්ව කියලා භාවිතා කරනවා. ඔයාලට ඉතිහාසයේදී එහෙම ගොඩක් වෙලාවට ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව ඒ වගේ ඒවා හම්බ වෙලා ඇති. හරි. ඊට පස්සේ අපි බලමු මේකත් ඔළුවේ තියාගෙන අපි යමු ඊළඟට දශකය කියන්නේ මොකක්ද කියලා බලන්න. හරි. මොකද්ද පුතේ දශකයක් කියලා කියන්නේ? අපි කිව්වා දශකය කියලා කියන්නේ අවුරුදු 10ක කාලයට කියලා. අවුරුදු 10ක කාලය. අවුරුදු 10ක කාලයට තමයි දශකය කියලා කිව්වේ. හරි. ඔන්න බලන්න ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු වර්ෂ කියලා කිව්වේ ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදුනාට පස්සේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාට පස්සේ නම් තමයි අපි ක්‍රිස්තු වර්ෂ කියලා පාවිච්චි කරන්නේ. හරි. ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 10 වෙනකම් පළවෙනි දශකය. බලන්නකො 1 ඉඳලා 10ට යනකොට අවුරුදු 10යි නේද? අවුරුදු 10යි. ඒක තමයි පළවෙනි දශකය. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 11 ඉඳලා 10ට පස්සේ තියෙන 11නේ. 11 ඉඳලා 20 දක්වා අපි කියනවා දෙවනි දශකය කියලා. හරි. ඊළඟට බලන්නකො ක්‍රිස්තු වර්ෂ 1811 සිට ක්‍රිස්තු වර්ෂ 1820 තෙක් 182 වන දශකය වේ. හරි. ඊට පස්සේ 1951 සිට ක්‍රිස්තු වර්ෂ 1960 තෙක් 196 වෙන දශකය වේ. ක්‍රිස්තු වර්ෂ 2011 සිට ක්‍රිස්තු වර්ෂ 2020 තෙක් 202 වන දශකය වේ. ඔන්න 202 වන දශකයේ තමයි 2020 වෙනකන් තියෙන්නේ. එහෙනම් 2021 ඉඳලා යන දශකය කීයද? 203 වන දශකයේ බවට පත් වෙනවා. අපි බලන්න ඕනි කොහොමද දශකය හොයාගන්නේ කියලා. මම ඔයාලට උදාහරණ ටිකක් මෙතන පෙන්නලා තියෙන්නේ. මම ඊළඟට කියලා දෙන්නම් කොහොමද පුතේ අපි දශකය හඳුනගන්නේ කියලා. ඒකට කෙටි ක්‍රමයක් තියෙනවා. හරි. බලන්න පුතේ උදාහරණයක් විදිහට මම දෙන්නම්. මම කියනවා 2003 කියන අවුරුද්ද අයත් වෙන දශකය හොයන්න කියලා. හරි. එතකොට මම කරන්නේ දශකයනේ හොයන්න තියෙන්නේ. මේ අන්තිමේට තියෙන ඉලක්කම කපලා දානවා. අන්තිමේට තියෙන ඉලක්කම කපලා දාලා මම මේකට එකක් එකතු කරනවා. දැන් මෙතන ඉතිරි වෙලා තියෙන්නේ 200නේ. 200ට එකක් එකතු වුණාම 201යි. එහෙනම් මේ තියෙන්නේ 2003 කියන අවුරුද්ද අයත් වෙන දශකය 201 වෙන දශකය. මේ අවසානයේට කපන ඉලක්කම බිඳුව නොවේ නම් පමණක් එකක් එකතු කරනු ලැබේ. හරිද? මේ අවසානයේට කපන ඉලක්කම බිඳුව වෙනව නම් අපිට එකක් එකතු කරන්න බෑ. බිඳුව නොවන වෙනත් සංඛ්‍යාවක් වෙනවා නම් අපි අගට එකක් එකතු කරනවා. හරි. අපි තව ටිකක් බලමු 1990 කියන වර්ෂය අයත් වෙන දශකය මොකක්ද කියලා. අවසානයේදී තියෙන්නේ බිඳුවේ ඉලක්කම. බිඳුවේ ඉලක්කම තියෙනවා නම් එකක් එකතු කරන්න බෑ. එහෙනම් 1990 කියන අවුරුද්ද අයත් වෙන දශකය 199 වෙන දශකය වෙනවා. හරි. ඊට පස්සේ 2012. මේකේ පුතේ අවසානයේ තියෙන ඉලක්කම බිඳුව නෙමෙයි. බිඳුව නෙවෙයි නම් අපි එකක් එකතු කරනවා. 201ට එකක් එකතු කරපුවාම 202යි. එහෙනම් 2012 කියන අවුරුද්ද අයත් වෙන දශකය 202 වන දශකය වෙනවා. ඊළඟට බලන්න 1993
අවසානෙට තියෙන ඉලක්කමක් ඒ හින්දා එකක් එකතු කරනවා. එයා අයිති වෙන දශකයේ 194 වෙන දශකයේ. අපි එනම් බලමු 2022 කියන අවුරුද්ද අයත් වෙන දශකය මොකක්ද කියලා. මොකද කරන්නේ? අවසානෙට තියෙන ඉලක්කමක් බිඳුව නෙමෙයි. ඒ හින්දා එකක් එකතු කරපුවාම 203 වන දශකයේ තමයි අපි ඉන්නේ. හරි. එහෙනම් අපි කොහොමද දශකයක් හොයන්නේ? දශකයක් හොයන්නේ අග තියෙන ඉලක්කම කපලා දාන්න උනේ. කොහොමද දශකය හොයන්නේ? ඔන්න අග ඉලක්කම කපා හරින්න. අග ඉලක්කම කපා හරින්න. ඒ බිඳුව නම් ඉතිරි සංඛ්‍යාවෙන් දශකය ලැබේ. එය බිඳුව නොවේ නම් අගට එක එකතු කිරීමෙන් දශකය ලැබේ. කොහොමද දශකය ගන්නෙ? අන්තිමේට තියෙන ඉලක්කම කපලා අරිනවා. ඒක බිඳුව නම් ඉතිරි වෙන සංඛ්‍යාවෙන් දශකය හම්බ වෙනවා. ඒ කපන සංඛ්‍යාව බිඳුව නෙවෙයි නම් වෙනත් සංඛ්‍යාවක් නම් අපි එකක් එකතු කරලා දශකය හදා ගන්නවා. හරි. එහෙනම් අපි දැන් දශකය හදාගන්න දන්නවා. හරි. අපි ඊළඟට බලමු සියවස හදාගන්නේ කොහොමද කියලා. මොකද්ද සියවස කියන්නේ? සියවස කියන්නේ අපි දන්නවා අවුරුදු 100ක කාලය. අවුරුදු 100ක කාලය. හරි. පුතේ අර විදිහටම තමයි. අපි බලමුකෝ දැන් මෙතන දීලා තියෙන උදාහරණ ක්‍රිස්තු වර්ෂය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 100 දක්වා තියෙන අවුරුදු 100ක කාලයට කියනවා පළමු සියවස කියලා. ක්‍රිස්තු වර්ෂ 101 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 200 දක්වා අපි කියනවා දෙවන සියවස කියලා. ඊට පස්සේ තව දීලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ 1901 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 2000 දක්වා තියෙන්නේ 20 වෙන සියවස කියලා. 2001 ඉඳලා 2100 වෙනකම් තියෙන්නේ 21 වෙනි සියවස කියලා අපි කියනවා. හරි. අපි දැන් අවුරුදු 10ක කාලේ නැත්නම් දශකය කියන එක හොයාගන්න අගට තිබුණු එක බිඳුවක් කපලා දැම්මා. අගට තියෙන සංඛ්‍යාව බිඳුවක් නම් කපන ඉලක්කම බිඳුව නම් අපි එකතු කරන්නේ. කපන ඉලක්කමක් නම් අපි අන්තිමේට කපලා දාන්නේ. අපි ඒකට අගට එකක් එකතු කරලා අපි දශකය ගත්තා. ඒ විදිහටම අපිට පුළුවන් සියවස කියන කාලය ගන්න. හරි. උදාහරණයක් විදිහට මම දෙනවා 2000 කියන අවුරුද්ද. 2000 කියන අවුරුද්දේ මම කරන්නේ දශකයට කැපුවේ එක ඉලක්කමයිනේ. සියවස හොයන්න නම් අපි ඉලක්කම් දෙකක් කපනවා. මේ කපන ඉලක්කම් දෙකම බිඳු නම් අගට එකක් එකතු කරන්නේ නැහැ. එහෙනම් 2000 කියන වර්ෂය අයත් වෙන්නේ 20 වෙනි සියවසට. හරි. ඊට පස්සේ බලන්න 1900 අගට මං කපනවා ඉලක්කම් දෙකක්. කපපු දෙන්නම බිඳුව නම් ඉලක්කමක් එකතු කරන්නේ නැතුව අපි සියවස ලියනවා. ඊට පස්සේ බලන්න 1608 මොකද කරන්නේ? අගට තියෙන ඉලක්කම් දෙකක් කපලා දානවා. බලන්නකො කපපු ඉලක්කම් දෙකම බිඳු නෙමෙයි. එක ඉලක්කමක් තියෙනවානේ. කපන දෙකම බිඳුව වෙන්නේ නැත්තම්. හොඳට මතක තියාගන්න කපන ඉලක්කම් දෙකම බිඳුව වෙන්නේ නැත්තම් අපි අගට එකක් එකතු කරනවා. කියන්නේ කපන බිඳු දෙකින් කපන ඉලක්කම් දෙකින් එකක් හරි ඉලක්කමක් තියෙනවා නම් අගට එකක් එකතු කරනවා. දැන් 16 1 එකතු වුණාම 17යි. ඒ කියන්නේ 1608 වෙනි අවුරුද්ද අයත් වෙන සියවස වෙන්නේ
17 වෙනි සියවස 1433. බලන්න පුතේ කපන්නේ ඉලක්කම් දෙකක්මයි. එහෙනම් අකට එකක් එකතු කරන්න ඕනේ. එතකොට 14ට එකක් එකතු වුණාම 15 වෙනි සියවස කියලා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු 2022 අයත් වෙන්නේ මොන සියවසටද කියලා. අගට තියෙන බිංදුව අගට තියෙන ඉලක්කම්ම දෙකක් නිසා එකක් එකතු කරනවා. එහෙනම් 20යි මේ එකයි එකතු වුණාම 21යි. එහෙනම් 2022 අයත් වෙන්නේ 21 වෙනි සියවසට. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? කොහොමද අපි සියවස හොයාගත්තේ? අපි ලියනවා අගට අග ඉලක්කම් දෙකක් කපා හරින්න. අග ඉලක්කම් දෙකක් කපා හරින්න. එම ඉලක්කම් දෙකම බිංදුව වේනම් ඉතිරි සංඛ්‍යාවෙන් සියවස ලැබේ. එම ඉලක්කම් දෙකෙන් එකක් හෝ ඉලක්කමක් වේනම් අගට එකක් එකතු කිරීමෙන් සියවස ලැබේ. අපි දශකය හොයාගත්තේ අගට ඉලක්කම් එකක් කපලා ඒ කපන ඉලක්කම බිංදුව නම් ඒ ඉතිරි වෙන සංඛ්‍යාවෙන් දශකය ලැබුණා. අගට කපන්නේ ඉලක්කමක් නම් එකක් එකතු කරාම දශකය ලැබුණා. සියවස හොයනකොට අගට තියෙන ඉලක්කම් දෙකම කපනවා. අග තියෙන ඉලක්කම් දෙකම බිංදුව වෙනවා නම් ඉතිරි සංඛ්‍යාවෙන් සියවස ලැබෙනවා. ඒ කපන ඉලක්කම් දෙකෙන් එකක් හරි ඉලක්කමක් වුණොත් අගට එකක් එකතු කරලා අපිට සියවස ලබා ගන්න පුළුවන්. සහස්‍රකයක් කියලා කියන්නේ අවුරුදු 1000ක කාලයට. අවුරුදු 1000. එතකොට ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච දවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1000 වෙනකන් තියෙන්නේ පළවෙනි සහස්‍රකය. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1001 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 2000 දක්වා තියෙන්නේ දෙවන සහස්‍රකය. අපි කලින් භාවිතා කරපු උපක්‍රමයම මේකට භාවිතා කරොත් එහෙම අපි දැන් දශකය හොයන්න නම් එක ඉලක්කමයි අගින් කැපුවේ. සියවස හොයන්න අගින් ඉලක්කම් දෙකක් කැපුවා. සහස්‍රකය හොයන්න අපි අගින් ඉලක්කම් 3ක් කපනවා. ඒ කපන ඉලක්කම් 3ම බිංදු නම් අගට ඉලක්කමක් එකතු කරන්නේ නැහැ. ඒ කපන ඉලක්කම් 3න් එකක් හරි ඉලක්කමක් වුණොත් අගට එකක් එකතු කරනවා. හරි. ඔන්න මම ගන්නවා 2000 කියන අවුරුද්ද. 2000 කියන අවුරුද්ද අයත් වෙන සහස්‍රකය මොකක්ද කියලා අහනවා. ඔන්න පුතේ මං අගින් බිංදු 3යි තියෙන්නේ. බිංදු 3ම කැපුවා. දැන් අගට තියෙන ඉලක්කම් 3ම බිංදු. එහෙනම් මේකේ අගට අපි එකක් එකතු කරන්නේ. එයා අයිති වෙන සහස්‍රකයේ දෙවන සහස්‍රකය. හරි. එතකොට 2001 කියන අවුරුද්ද ගත්තොත් අගට තියෙන ඉලක්කම් 3 කැපුවා. එක ඉලක්කමක් තියෙනවා. ඒ කපපු ඉලක්කම් 3 එක ඉලක්කමක් තියෙනවා නේද? එහෙනම් අපි එකක් එකතු කරනවා. එහෙනම් දෙකට එකක් එකතු කරාම 3 වෙනි සහස්‍රකය කියලා ලැබෙනවා. අපි ගත්තොත් එහෙම අපි හිතමුකෝ 200 කියන අවුරුද්ද. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 200. ක්‍රිස්තු වර්ෂ 200 කියන අවුරුද්ද ගත්තාම මම මේකේ අගට තියෙන ඉලක්කම් 3 කපනවා පුතේ. අගට තියෙන ඉලක්කම් 3යි. හරි මම ඒ 3ම කැපුවා. මේ කපපු ඉලක්කම් 3 මෙන්න තියෙනවා දෙකේ ඉලක්කම. ඒ කියන්නේ 3ම බිංදු
නෙමෙයි. එක ඉලක්කමක් හරි තියෙන නිසා මම එකක් එකතු කරනවා. දැන් මෙතන තියෙන ඉලක්කම් තුනම කැපුවානේ. එකක් එකතු කරපුවාම පුතේ 1යි. එහෙනම් මේ තියෙන්නේ 200 වෙනි අවුරුද්ද පළවෙනි සහස්‍රකයට තමයි ආයිති වෙන්නේ. හරි. අපි දැන් මේ ඉගෙනගත්ත දැනුම භාවිතා කරලා අපි පොඩි වගුවක් හදාගන්න. මම කියනවා ඔයාලට වර්ෂය ඊට පස්සේ ඒක අයත් වෙන දශකය මොකක්ද කියලා හොයන්නයි සියවස මොකක්ද කියලා හොයන්නයි සහස්‍රකය මොකක්ද කියලා බලන්න. හරි. මම ඔයාලට දෙනවා 105 කියන අවුරුද්ද. ක්‍රිස්තු වර්ෂ 105. අපි දශක හොයනවා නම් කපන්නේ අගට තියෙන ඉලක්කම් 1යි. අගට තියෙන්නේ 5 ඉලක්කමනේ. 5 ඉලක්කම කැපුවාම ඉලක්කමක් හින්දා අපි එකක් එකතු කරනවා. එහෙනම් 10 විතරයි ඉතුරු වෙන්නේ. 10ට එකක් එකතු කරපුවාම 11 වෙනි දශකය කියලා අපිට ලැබෙනවා. හරි. ඊට පස්සේ සියවස හොයන්නේ කොහොමද? සියවස හොයන්නේ නම් අපි අගින් තියෙන ඉලක්කම් දෙකක් කපනවා. එතකොට 5 ඉලක්කමයි බිඳුවේ ඉලක්කමයි දෙකම කපනවා. හරිද? දැන් කපපු ඒවා දෙකෙන් එකක් හරි ඉලක්කමක් නම් අපි එකක් එකතු කරනවා. එහෙනම් එකට එකක් එකතු කරපුවාම පුතේ 2යි කියලා අපිට සියවස ගන්න පුළුවන්. සහස්‍රකය ගන්න කොහොමද? අපි මේ තියෙන ඉලක්කම් තුනම කපනවා. ඉලක්කම් තුනම කැපුවාම ඉතිරි වෙන්නේ නැහැ. කපපු ඉලක්කම් තුනේ ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් අපි එකක් එකතු කරපුවාම මෙයා ආයිති වෙන සහස්‍රකයේ පළවෙනි සහස්‍රකයේ බවට පත් වෙනවා. ඊට පස්සේ මම කියනවා ක්‍රිස්තු වර්ෂ 200. ක්‍රිස්තු වර්ෂ 200. මොකද කරන්නේ? අගින් දශකය හොයන්න අගින් තියෙන ඉලක්කමක් කපනවා. අගින් කැපුවේ පුතේ බිඳුව. එහෙනම් ඉලක්කමක් බිඳුව හින්දා අපි එක එකතු කරන්නේ නැහැ. සියවස හොයනකොට මොකද කරන්නේ? අගින් තියෙන ඉලක්කම් දෙකක් කපනවා. ඔන්න කපවුවා මම දෙකම. දැන් මේ කපපු දෙකම බිඳු පුතේ. එහෙනම් අපි ඉලක්කමක් එකතු කරන්නේ නැහැ. සහස්‍රකය හොයන්න ඉලක්කම් තුනක් කපනවා. ඔන්න කැපුවාම මේ කපපු ඉලක්කම් තුනේ එක ඉලක්කමක් තියෙනවා. දෙකේ ඉලක්කම. ඒක නිසා අපි එකක් එකතු කරලා පළවෙනි සහස්‍රකය කියලා ගන්න. ඊට පස්සේ පුතේ ක්‍රිස්තු වර්ෂ 1982. ක්‍රිස්තු වර්ෂ 1982. මේක අයිති වෙන දශකය මොකක්ද කියලා අහනවා. දශකය හොයන්නේ කොහොමද පුතේ? අන්තිමේට තියෙන ඉලක්කම කපනවා. ඒක බිඳුව නෙවෙයි නම් එකක් එකතු කරනවා. 198ට එකක් එකතු කරාම 199යි. හරි. සියවස හොයන්න ඉලක්කම් දෙකක් කපනවා. ඕන කැපුවා. දෙකම බිඳු නම් ප්‍රශ්නයක් නෑ. දෙකම බිඳු නෙමෙයි. දෙකම ඉලක්කම්. එහෙනම් 19ට එකක් එකතු කරනවා 20 වෙනි සියවස. සහස්‍රකය හොයන්න අපි ඉලක්කම් 3ක් කපනවා. මේ කපපු ඉලක්කම් තුනම ඉලක්කම්. ඒ හින්දා එකක් එකතු කරාම එකට එකක් එකතු කරාම මේක දෙවන සහස්‍රකය කියලා ලැබෙනවා. හරි. අපි ඊළඟට බලමු ක්‍රිස්තු වර්ෂ 2022. අපි මේ ඉන්න අවුරුද්ද. ඒක අයිති වෙන දශකය. දශකය හොයන්න එක ඉලක්කමක් ඔන්න මම කැපුවා. දැන් පුතේ මේ කපපු එක බිඳුව නෙමෙයිනේ. ඒක නිසා අපි එකක් එකතු කරලා ලියනවා. 202ට එකක් එකතු වුණාම 203යි. සියවස හොයන්න අපි අගින් ඉලක්කම් දෙකක් කපනවා. කපුවේ ඉලක්කම දෙකක් හින්දා අපි එකක් එකතු කරනවා. එහෙනම් 20ට එකක් එකතු කරපුවාම 21 වෙනි සියවසේ තමයි අපි ඉන්නේ. හරි. ඊට පස්සේ සහස්‍රකය හොයන්න අපි අගින් ඉලක්කම් 3ක් කපනවා. ඔන්න ඉලක්කම් 3න් දෙකක් ඉලක්කම්. නේ එකක් හරි ඉලක්කම් නම් අපි එකක් එකතු කරනවා. එහෙනම් දෙකට එකක් එකතු වුණාම 3යි කියලා අපිට සහස්‍රකය ගන්න පුළුවන්. එහෙනම් 2022 අයිති වෙන්නේ 203 වෙනි දශකයට 21 වෙනි සියවසට 3 වන සහස්‍රකයට. එහෙනම් අපිට වර්ෂයක් දුන්නාම එයා අයිති වෙන දශකය, සියවස, සහස්‍රකය කියන තුනම හොයන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ කියලා දුන්න දැනුම භාවිතා කරලා 6.1 අභ්‍යාසයේ තියෙන
ගණන් ටික ඔයාලා හදන්න ඕනේ. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.